මේ උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා වේරහැර ගොඩක වෙල ලිපිනේ පදිංචි නිලානි ලසන්තිකා මුණගම හා නිලූෂ දිල්රුක් ජයසේන දෙපළ විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්ම දානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් 2021 වර්ෂයේ නොවැම්බර් මාස 9 වන දිනට 33 වන ජන්මදිනයේ යෙදී තිබෙන නිලානි ලසන්තිකා මහත්මියට ආශිර්වාද සෙත් ප්‍රාර්ථනා කිරීම පිණිසත් 2021 වර්ෂයේ ඔක්තෝබර් මාස 25 වන දිනට 5 වන ජන්මදිනයේ යෙදුනා වූ සයාරා සඳෙස්නා දියණියට ආශිර්වාද කිරීම පිණිසත් 2021 වර්ෂයේ ඔක්තෝබර් මාස 3 වන දිනට දෙවන ජන්මදිනයේ යෙදුනා වූ බිමන් මෙත්සිලු පුතණුවන්ට ආශිර්වාදය කිරීමටත් සුජීවත්ව සිටින දායකත්වයේ දරූ අයගේ මෑණියන් වන කඳන්ගොඩ පූර්ණමිත්තා මෙහෙණින් වහන්සේටත් නිදුක් නිරෝගී බව හා චිරජීවනය උදා වේවා. සුජීවත්ව සිටින දෙපාර්ශවයේම දෙමාපියන්ට හා සියලුම ඥාති හිතමිතුරන්ට නිදුක් නිරෝගී බව හා දීර්ඝායුෂ සම්පන්නිය ලැබේවා. නිවැරදි නිවන් මඟ ලෝක සත්වයාට පැහැදිලි කර දෙන ගෞරවනීය දේශකයාණන් වහන්සේ වන පූජ්‍ය මීමුරේ ධම්මවංශ යතිවරයාණන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත් හා දීර්ඝායුෂ සම්පන්නිය ලැබේවා. මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කරන රටවැසි ලෝවැසි සියලුම පින්වතුන්ටත් ලෝකවාසී සියලුම කොරෝනා රෝගීන්ට ඉක්මන් සුවය ලැබීම පිණිසත් රටදෑ වෙනුවෙන් දිවිපිදූ වීරෝධාර රණවිරුවන්ට පින් අනුමෝදන් වීම පිණිසත් මේ උතුම් පුණ්‍ය කුසල් හේතු වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අතිකෝ ආවුසෝ තේන භගවතා ඥානතෝ පස්සතෝ අරහතා සම්මා සම්බුද්දේන දේ ධම්මා සම්මදක්ඛා භව දිට්ඨිච විභව දිට්ඨිච. ධර්මානුශාසනාවෙහි සදහැබර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ භවතුන් ප්‍රමුඛ හිමොතේ අපට සවන් දෙන්නා වූ නරඹන්නා වූ සදහැබර පින්නතුනේ, අනුග්‍රහක භවතුන්ගේ අවසරය කැමැති දේශනාවක් කැමැති මාතෘකාවක් තෝරාගෙන ධර්ම දේශනා කිරීම. මේ ධර්මදේශනා අපි මාලාවක් වශයෙන් කිරීමේදී යම් යම් වැදගත් කරුණු පවතින සූත්‍ර දේශනාවන් තෝරා ගන්නු ලබනවා. තෝරා ගන්නු ලබගෙන බොහොම විවේකයෙන් ලැබී තිබෙන කාලයට ගැළපෙන පරිදි පුංචි මාතෘකාව විග්‍රහ කිරීමකුත් තිබෙනවා. යම් යම් ආරාධනා ලැබුණොත් දීර්ඝ දේශනාවක් සඳහා වුවත් ඒක කොතරම් දීර්ඝ වුවත් පැයට ගැළපෙන ආකාරයට සාරාංශ කරගන්න හැකියාවකුත් අපට තිබෙනවා. අද මම තෝරා ගන්නු ලැබුවෙත් මේ දීඝනිකායේ සංගීත සූත්‍රයේ සඳහන් වෙන්නා වූ වැදගත් කරුණක්. මේකේ කරුණු ගොඩක් තිබෙනවා. මින් පෙරත් මම එකක් දෙකක් මතක් කරලා ඇති. සාරිපුත්‍ර මහරහතන් වහන්සේ ප්‍රකාශ කරනවා මෙහෙම. අරිහත් වූ භාග්‍යවත් තථාගතයන් වහන්සේ නුවණින් දැක පෙන්නන්නේ ඥානතෝ පස්සතෝ කියන එක. මනවින් පැහැදිලි කර මොනවට වදාරන ලද දහම් නැත්තම් කරුණු දෙකක් ඇත. දෙකක් පමණක් ඇත නෙවෙයි, දෙකේ ඒවා බහුතරයක් ඇත. අපට අදාළ දේවල්, සමහර දේවල් ඔබට අදාළ නොවෙන්න පුළුවන්. වත්මන් සමාජයේ තිබෙන පැවතුම් වලට අදාළ දේවල් ආකාරයෙන් අපට මේ කරුණු දෙකක් ගැන සාකච්ඡා කරන්න මම සූදානම් වෙන්නේ. නමුත් මේ කරුණු දෙකම අදාළ මැදුම් පිළිවෙත නිවන් මඟ නෙවෙයි. නිවන් මඟ වැසී පවතිනා වූ අන්ත දෙකක් මේ දෙක. මේ අන්ත දෙකේ සමාජයේ ඉන්නවා. ඒ නිසා අන්ත දෙක අහුවෙලා ඉන්න බව ඒක අන්තකේ ඉන්න බහුතරයක් දන්නෙත් නැහැ. අන්න ඒක පැහැදිලි කරමින් අන්තද්වයට නොපැමිණ උභවන්තය අනුපගම මජ්ක්‍ධිමා පටිපදා කියන මේ බුදුන් වහන්සේ වදාළ මගට එළඹෙන්නට මේ අන්තද්වයේ ඉන්න අයට මේක උදව් උපකාර කරගන්න පුළුවන්. ඒ සඳහායි අප අද මේ උත්සාහය දරනු ලබන්නේ. දැන් මේකේ තියෙන වචනයක් දිට්ඨි කියන එකක්.
ඔය දිට්ඨි කියන පදය සම්මා දිට්ඨි වුණොත් එහෙම ඒක මේ දැක්මක් කරුණාම බන්ධනයක් වෙන්නේ නැහැ. නමුත් ඔය මිත්‍යා දිට්ඨි ගත්තොත් හරි මේ කියන ආකාරයට භවවිභව දිට්ඨි ගත්තොත් හරි ඒක දැක්මක් නෙමෙයි මතයක් සහ බන්ධනයක්. මේ බුදවරු පහළ නොවූ සමාජයේ මිනිසුන් විවිධ පැතිවලට ගමන් කළා. බාහිර වශයෙන් ජීවත් වෙන ගමන් අධ්‍යාත්මික පැතිවලට මම කතා කරන්නේ. බාහිර ඉතින් කොහොම කරගත්තත් ධනවත් දුප්පත්කම කියන එක බඩගින්න නිවා ගැනීම මුලකට ගත් වෘත්තීය හැකියාවක් නේ. ඒක කවුරුත් කරන්න ඕනනේ. ඒ රටේ තියෙන පහසුකම් වලට අනුව ඔවුන් හිතන ආකාරයට අනුව. නමුත් අධ්‍යාත්මික පැත්ත නැත්නම් ඇතුළත පැත්ත සිතේ පැත්තටත් යම් යම් පිරිස් ගමන් කළා. මේ ගමන් කළේ සර්වඥවරයෙකුගේ අවවාදානුශාසනා ඇති නිවැරදි මාර්ගෝපදේශකත්වයකින් නෙවෙයි. ඉවක් බවක් නැතුව යනකොට හම්බ වුණ දේවල්. අන්න එහෙම පැත්තක් තමයි මේ බුදුන් වහන්සේ 15 වෙනි විට තිබුණ ලෝකේ ගමන් මගේ පවතින්නේ. විශේෂයෙන් බටහිර දර්ශනයන්ට එක පැත්තක් තිබුණා, ආසියානුක දර්ශනයන්ට තවත් පැත්තක් තිබුණා. ආසියානු දර්ශනයන් තුළ පහළ වූ ආගම් කීපයක් පවතිනවා. ඒ වගේම ಭಾರತೀಯ සමාජය තුළ පමණක් ඒ සම්බන්ධයෙන් මත 62ක් තිබුණා කියලානේ පැහැදිලි කරන්නේ තථාගතයන් වහන්සේ. එතකොට ඒ සිද්ධීන් සම්බන්ධයෙන් පැහැදිලි කරනු ලබන්නේ මේ භවදිට්ඨි කියන පදයෙන්. බලමු අපි මෙතන කතා කරලා තියෙනවා කාරණා දෙකක් මනාකොට දැනගත්තව තථාගතයන් වහන්සේ භවදිට්ඨිය සහ විභවදිට්ඨිය කියලා දෙකක් ගැන පැහැදිලි කරලා තියෙනවා. දැන් ඔය භව කියන පදේ අරමුණ තුළටත් තණ්හා උපාදාන භව කියලා තියෙනවා. භව කියන පදය කාම භවයේ, රූප භවයේ, අරූප භවයේ කියලාත් තිබෙනවා. එතකොට අපි දන්නවා භව ගාමී කියලා පදයක් අපි ඉගෙනගෙන තියෙනවා. භව ගාමී භවයේ ගමන් කරනවා. දැන් මේ බුදුවරයෙක් වැනි කෙනෙකුගේ අවවාදානුශාසනා නොලැබෙන සමාජයේ කියන නමක් නේ අසුත පුතග්ජනෝ කියලා කියන්නේ. මේ අසුත පුතග්ජනයා ජීවත් වෙන්න ගිහින් ඔහුට පේන ආකාරයෙන් සොකී ඇසෙන් ලෝකෙ දිස බලා ලෝකෙත් තියෙනවා මමත් ඉන්නවා කියලා තමයි හිතාගන්නේ. එවිට ඔහුට පෙනෙන්නේ මව් කුසෙන් බිහි වී ජීවිතාසානය දක්වා ජීවත් වෙන කයක් සහිත කෙනෙක් ඉන්නවා. එතකොට මම මේකට කියන්නේ කයන්න යන්න මම. එහෙම නැත්නම් තවත් එකකට මම කියනවා මයන්න මම. මෙන්න මේ බුදුවරු පහළ නොවූ සමාජය තුළ මිනිසුන්ගේ මේ දර්ශනය මයන්න මම සහ කයන්න යන්න මම කියන මේ මුලාව තුලයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඔවුන්ට ඒ තියෙන පදයට උගන්වනකොට උගන්වන්නේ ඔබ මතක් කරගන්නකො ළමා කාලේ ඔය සක්කාය දිට්ඨි කියන පදයට මමය මගේය ඉන්නවාය තියනවාය. එහෙමනේ උගන්වන්නේ. ලෝකේ බාහිර දේවලුත් තියෙනවා. දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝකත් අපායත් තියෙනවා. මමත් ඉන්නවා. අන්න ඒ විදිහට බලුවහම මේ සමාජයේ හැම දෙනාම ළමා කාලේ පැතුමක් නැති වුණාට ටිකක් තරුණ සහ මැදිවේ මහලු කාලේ එනකොට ඔවුන්ට ජීවිතේ අවසන් වෙන බව දැනුණට ජීවිතෙන් අවසන් කරගන්න ඕනකමක් හෝ සමුගන්න හෝ නිමා කරගන්න ඕනකමක් නැහැ. ඔවුන් කැමති ඉන්න එහාටත් ඉන්නවට. තමන් සන්තක සම්පත් සමග මේ තත්ත්වය හෝ ඊට වඩා එහා තත්ත්වයකට ඉන්නවට කැමතියි. එතකොට අඬන්න ඉන්න මිනිස්සයාගේ හැට ඇඟිල්ලෙන් යනවා වගේ මේකට කවුරු හරි කියලා දෙනවා නම් මේ ජීවිතෙන් එහා පැත්තට මෙහෙම සැප ලබන්න තැනක් තියෙනවා සත්‍යයට ගමන් කරන්න පුළුවන් කියලා ඔහුගේ අර දිට්ඨියට සසඳන බැවින් ඔහු ඒකට එකඟ වෙනවා. මේ මතය තුළ තමයි ඔය මරණින් එහා පැත්තට සදාකාලික ස්වර්ගයක් හෝ නිරයක් වෙත යන්නට යන්නේ ඔය භව දිට්ඨිය නැත්නම් තමා ඉන්නවා තමාට සදාල ආත්මයක් තියෙනවායි කියන එක පිළිබඳව. ඒවා ඊතරම් අපි විග්‍රහ කරන්න තව ටිකක් මෙහාට ගත්තම ඔබේ භව දිට්ඨිය කුමක්ද බලන්න. ඔබත් ඉන්නවා. ඒ වගේම ඔබ අතින් පව් සහ පින් දෙකකුත් සිද්ධ වෙනවා. ඒවට මෙලෝ වශයෙන් විපාකක් තියෙනවා පරලෝ වශයෙන්ුත්
පාපයට දුගතිගාමිත්වය, පිනට නැත්නම් පුණ්‍යාභිසංකාරයට සුගතිගාමිත්වය ඔබටත් කායස්ස බෙදෝ පරම්මරණා කයිබිඳී දොන මරණින් පසු අපේ පැහැදිලි කිරීම වලට අනුව නම් ගාමී බවවල් 3ක් විතර තියෙනවා. භව දුගතිගාමී, භව සුගතිගාමී, භව ධානගාමී. ගාමී ගමන් කරන. අන්න මේ භවයේ ගමන් කිරීම තමයි භව දිට්ඨිය කියලා කියන්නේ. එතකොට ගමන් කිරීමක් තිබෙනවා, නමුත් ඒක බුදු සමයට අනුවගත් කල හේතුඵල පසුව මා එක පැහැදිලි කරන්නම්. තේරුම් නොගත්ත පුද්ගලයා ඒකේ කල්පනා කරන්නේ මම යනවා. එතකොට ඔවුන් සාමාන්‍ය සමාජයේ කතා කරන ආකාරයෙන් ඔවුන් කල්පනා කරන්නේ මේ මනුස්ස ලෝකේ තියෙනවානේ. අපිත් ඉන්නවා. මෙන්න මේ වගේ වැරදි කරපුවාම දඬුවම් දෙන්න අපායක් තියෙනවා. ඒක ලෑස්තිලා ඉන්න ඔක්කොම ටික. එතකොට අන්න සෝකායස්ස බෙදෝ පරම්මරණ දුක්ගතින් උප්පජ්ජති කියන පදේ බුදුන් වහන්සේ වදාළ පරම සත්‍යයක් වශයෙන් තේරුම් ගන්නව ඇරුණාම ඒකේ භව දිට්ඨිය තුල හේතුඵල ධමයක් වශයෙන් දේශනා කළා කියන්න තේරෙන්නේ නැහැ. මිනිසා කරන ක්‍රියාකාරකම් තුළ උන්ගේ අනාගත ඒක තුලින් දේශනා කළා ඇරුණාම මේක යන්න කියලා හෝ එහෙම එකක් තියෙනවා කියලා එක කියවෙන්නේ නැහැ. නමුත් මිනිස්සු එහෙමයි හිතන්නේ. තියෙනවා. තියෙනවා නම් පව් කළොත් අපායට යන්න සිද්ධ වෙනවා. ඒ වගේම කායස බෙදෝ පරම්මරණ මනුස්ස සහව්‍යතා මනුස්ස දෝබග්ගං සෝබග්ගං. එතකොට පින් පුණ්‍ය විපාකවල මධ්‍යම සහ අවම වශයෙන් ගත් කල විපාකයේ මරණින් එහා පැත්තට ඔහුට මනුස්ස ලෝකයක් තිබෙනවා. දාන සීල වල ඉහළ විපාකයේ මරණින් එහා පැත්තට ඔහුට සදිවි ලෝක වලින් එකකුත් තියෙනවා. එඳා ඔහුට පව් කළොත් තමයි දුගතිගාමී වෙන්නේ ඉහළම පින් කළොත් එහෙම උට මේ දිව්‍ය ලෝකේ යන්න පුළුවන්. ඉතින් තව ඔකට හිතකුත් හදානත් ඉන්නවා මේ අපාය කියන එක අපිට වඩා පහලින් තියෙනවා. දිව්‍ය ලෝකේ කියනවා අපිට වඩා ඉහළින් තියෙනවා. ඊටත් වඩා ඉහළින් තියෙනවා බ්‍රහ්ම ලෝක කියලා. ඒ පහලින් ඉහළින් කියන එක සමහරට කිලෝමීටර් මට්ටමින් තමයි වුන් ගන්නෙ. නමුත් ඔතන ඔය පහළ ඉහළ කියන එකේ තේරුම මේ manussකමට වඩා පහත්. මනුස්සකමේ සුඛයට වඩා උසස්. දිව්‍ය සුඛයට වඩා උසස් සුඛයක්. සුඛේ උසස් නමුත් ලෝකෝත්තර නෙමෙයි ලෞකික. මෙන්න මේ විදිහට ලෝකෙ දිහා බැලීම තුළින් සමාජය හදා ගන්නවා. භව දිට්ඨිය. එතකොට භව දිට්ඨිය බැඳුන පුද්ගලයාට භව ගාමිත්වය තමයි හැසිරෙන්න සිද්ධ වෙන්නේ. තථාගතයන් වහන්සේ පහළ වූ සමාජයේ මිනිස් වර්ගයා හැසිරුණේම භවගාමීත්වය තුළ. භවගාමී එකේ මිත්‍යා දෘෂ්ටියකුත් තියෙනවා, භවගාමී එකේ සම්මා දිට්ඨියකුත් තියෙනවා. භවගාමී එකේ භව දුගතියකුත් තියෙනවා, භවගාමී එකේ භව සුගතියකුත් තියෙනවා. නමුත් භවගාමී ඒක හේතුඵල වශයෙන් දකින්න ඔවුන්ට හැකියාවක් නැහැ. බුදුවරු පහළ වෙනතුරු ඔවුන් ඒක සත්‍ය සිද්ධියක් වශයෙන් මේ කෙනෙක් යනවා කියන අර්ථයෙන් තමයි කල්පනා කරන්නේ. දැන් එතකොට මේකට මම තවත් වචනයක් එකතු කරනවා. ඔබ දන්න දෙයක් අපි පැහැදිලි කරමු. අන්න මේ මිනිසා මෙහෙම ජීවත් වෙනකොට චේතනා මුල් කොටගෙන මේ අනාගත ඵල උපදින්න එකතු කරන හේතු වලට කියනවා අபிසංකරණය කියලා. අනාගත ඵලයක් සඳහා හේතු තැන්පත් වීම තමයි අවිපදයෙන් යොදන්නේ. එතකොට විඥාන නැත්නම් මේ සිත මේ අபிසංකරණ තුනකට ලෝකේ ජීවත් වෙනකොට එක එක පුද්ගලයා එකතු වෙනවා. කල්‍යාණ මිත්‍ර ඇසුරක් නොලැබූ හරි වැරදි තේරුම් ගන්න තරම් කල්පනා ශක්තියක් නැති අය ස්වකීය ජීවන ප්‍රතිපදාවේදී අපුණ්‍යාභිසංකාරය ස්වකීය දර්ශනයකට ගන්නවා. එවිට ඔහු පංචපාපයේ දස අකුසල අනන්තරය අකුසල කර්ම නීති විරෝධී සමාජ විරෝධී ක්‍රියා කරමින් ඒ තුලින් ජීවිතේ ජය ගන්න හදනවා. එතකොට ඔහුට භවගාමී වෙලා තියෙන්නේ ඔහුට එක්රැස් කරන්නා වූ පාපගාමී ක්‍රියාකලාපයන්ගේ අනාගතය. ඒක ක්‍රියාකලාපයේ අනාගතයේ වශයෙන් තේරෙන්නේ නැති නිසා ඔහු මම යනවා එහාට. ඒ වගේම අර නියත මිත්‍යා දෘෂ්ටියට මෙහා පැත්තට ආව සම්මා දිට්ඨිය තුළ
දසවස්තුක ඔහුත් ඉන්නවා පුණ්‍ය කර්මත් තියෙනවා මෙලෝ වශයෙන් සහ පරලෝ වශයෙන් විපාකත් තියෙනවා. මම මේ මතක තියාගන්න ඒවා නෑ කියන්න හදනවා හැම නෙමෙයි මම මේ දිට්ඨිය නැත්නම් මේ දිට්ඨිය විග්‍රහ කරන්න හදන්නේ. ඉන්නවත් ඉන්න තියෙනවා කියන මතය තුළ අනාගත පැවැත්ම සිදු වෙන ආකාරය. එතකොට උට එහෙනම් සැප ලබන්න තැනක් තියෙනවා. මිනිසුන් අතර උපදින්නත් පුළුවනි. දෙවියන් අතර උපදින්නත් පුළුවනි. අන්න ඒ මතයෙන් ගත්ත බොහෝ දෙනා ඊට පස්සේ අර බුදුදහමේ හේතුඵල ධම හදාරන්නට උමු වෙන්නේ නැතුව එහෙනම් ඒක මීට වඩා සැපනම් බොහොම කල් ඉන්න පුළුවන් නම් එහාට යන එක හොඳයි. එතනින් එහාට උන්ට කල්පනා වෙන්නේ නැහැ. නිරයගේ කාලය ඉවර වෙලා එතනින් චුත වෙන්න වෙනවා. කාමසුගතියන්ගේ කාලය ඉවර වෙලා හෝටලයට ගියන් පස්සේ එකතු කරගත්ත සල්ලි ටිකෙන් ජීවත් වුණාම සතුට්ටු දෙක අතේ කීයක්වත් නැතුව එළියට දානවා වගේ කරගත්ත පින් ඉවර වෙලා එතනින් ආයෙත් පස්ස බිම යනවා නැත්තම් බිමට වැටෙනවා කියන එක තේරෙන්නේ නැහැ. ඒක සදාකාලිකයි කියලා හිතන්නේ. දෙවියන්ගේ ප්‍රකාශ ගැන බැලුවම පේනවා දේවතා සංයුත්තේ පවතිනා වූ ඔවුන් ඉන්නේ නෙවෙයි කියලා. ඔය සදාකාලිකයි කියලා හිතන්නේ. තේරුම් ගත්ත අය තමයි අයියෝ අපි මේ නිදහසේ ඉන්නවයි කියලා හිතන් හිටියට අපිත් මේ සක්කාය තුලනේ ඉන්නේ කියලා බුදුන් වහන්සේට ප්‍රකාශ කරලා තියෙන්නේ. ඒ සක්කාය තුල ඉන්නවා කියන එකේ තේරුම ඔවුන් දිට්ඨියක ඉන්නවයි කියන එක. දැන් එතකොට මෙන්න මේ විදිහට ගෘහස්ත ජීවිත ගත කරන්නා වූ අය පුද්ගලයන් වශයෙන් ක්‍රියා කරමින් ඒ පුද්ගල ක්‍රියාකාරකම් පාපපින් නම් වූ දෙපැත්තකට බෙදා ගනිමින් එහි අනාගත විපාකයකට තුල හිර වෙලා ඉන්නවා. පෘථග්ජන සමාජය. එතකොට මෙන්න මේක තවත් එකක් එක්කලා ගත්තාම මේකට තමයි සාස්වත දෘෂ්ටිය කියලා කියන්නේ. සාස්වත කියන එකේ තේරුම සත්‍යයි සදාකාලිකයි ඒ ලෝකත් තියෙනවා මමත් ඉන්නවා යන්න කෙනෙකුත් ඉන්නවා. ඔබ පටන් ගන්නෙම මේ ළමා කාලේ මෙහා පැත්තට එනකොට මම ඉන්නවා කියන අදහසින්. මම මේකට පසුගිය දවස්වල පැහැදිලි කළා වැරදි සංකල්පනාවක් මූල් කොටගෙනම තමයි මේ ලෝකෙ පෙරලනවා කියලා දුවන්න ගත්තේ. ඉතින් ආපහු ගිහින් බලන තාක්කල් වැරදි සංකල්පනා මත දිවීම තියෙනවානේ. ඒක නිමා කරන්න නම් මේ දුවන්න පටන් ගත්තේයි කියලා හොයාගන්න ආපහු යන්න ඕනනේ. සිංහයාගේ උපදේශ මත ගිහින් බැලුවාම දුවන්න කාරණයක් නැති බව තේරුණානේ. මේ ඉස්සරහට දුවනවා වගේ මේ සසරේ දුවන එකනේ කරන්නේ. ඒකනේ ඔය කතාවෙන් පෙන්වනවා ඇත්තේ. දැන් අපට අදාළ නොවුනත් තව එකක් තියෙනවා. ඒකත් ත්‍රිපිටක ග්‍රන්ථවල පැහැදිලි කර තිබෙන නිසා සහ අදාළ පාර්ශවයේ දියුණු කරගත් තත්වයක් නැතත් අදාර්ශ පාර්ශවයට බෞද්ධ නමින් එහෙම නැත්නම් භික්ෂු නමින් යොමු වුණ අය මේ සමාජයේ ඉන්නවා. ලංකාවේ හෝ ලෝකේ. එනිසා ඒ ගැනත් කතා කරන්න වෙනවා. දැන් මේ තථාගතවරු මේ සඳහා දේශනා කළේ හේතුඵල ධර්මයක්. ඒක මම අගට පැහැදිලි කරනවා. ඒ පිළිබඳ අවබෝධයකින් තොරව මේ ලබන සැපතට එහා සැපතක් හොයාගන්නට ගිය අය තමයි ಭಾರತ සමාජය තුළ විවිධ පැවිදි ආගමික නිකාය වශයෙන් නම් කරලා තියෙන්නේ අපේ ඉතිහාස ග්‍රන්ථවල. දූ දරුවන් මව්පියන් මේ දේවල් අතහැර අල්ප ආහාරයෙන් යකපින් සමාජයෙන් වෙන් වෙමින් සංචාරක ජීවිත ගත කරමින් යම් යම් ගවේෂණයන් කළ අය. බ්‍රාහ්මණ ආජීවක පාසණ්ඩ කියලා විවිධ වචනෙන් කතා කරන්නේ නැත්නම් තථාගතයන් වහන්සේගේ අර්ථයෙන් ගත් කලාත්ත කියලා මතානුයෝගීන්. ඔවුන්ට මේ බාහිර ලෝකේ සැප සම්පත් පෙනුණා. නමුත් ජීවිත අවසානයේදී ඒවා අතහැරලා යනකොට දුකින් යන්න වෙන බව ඊට එහා දෙයක් නැති බව. එනිසා වුන් ඒ දුකින් අත මිදෙන්න පරිේශන පවත්වපු අය. ආර්ය පරිේශන නෙමෙයි. යම් දේවල්. අන්නේ හොයා ගැනීම තුළ වුන් කරන්නේ මොකද්ද? निराහාරව ඉඳමින්, සමාජයේ නොගැටී ඉඳමින්, සිතට අදහස් එන්න නොදී ඉඳමින්, මග හරිමින් විවිධ පරිේශනයන් කරනවා. මේ පරිේශනයන් කරනකොට යම් යම් ප්‍රතිඵලත් හම්බ වෙනවා. ඒ ප්‍රතිඵලවල යම් කිසි ආස්වාදයකුත් තිබෙනවා. අර gedara හිටියට වඩා. ඒ නිසා අර දෙවියන් වෙලා ඉපදුනහම ඒ තමා ලෝකෝත්තර සුවය කියලා හිතනවා වගේ උන්ටත් මේ ලැබෙන්නා වූ
රූපයට, ශබ්දයට, ගන්ධයට, තරහට, වෛරයට ඇතිවෙන්නා වූ පීඩණයෙන් තොරව ඉන්න පුළුවන් ලැබෙන එක සිත යම් ආකාරයේ කෘතිමව තැන්පත් කර ගැනීම තුළින් සංසුන් බවක් ලැබෙනවා. එතකොට මේක ඔවුන් සදාකාලික සැනසීම කියලා හිතනවා. එතකොට ඒක බුදුන් වහන්සේ පහළ වෙන්න පෙර ලැබුණ පැත්තක්. ඒක දියුණු කරගෙන යාමේදී ඔවුන්ට අපේ පොතපත සඳහන් කරන පරිදි නම් ආසවක්ඛේ ඥානය නම් වූ බුදුරලෝට හෙළි කරන්නා වූ දැක්ම හැරෙන විට අනිකුත් සියලු දේවල් අඩු වැඩි වශයෙන් එක එක පුද්ගලයින්ට ලැබී තිබුණා. වත්මන් අපි වයිගෙන හඳුන්වනු ලබන්නේ දිබ්බ චක්කු ජිබ්බ සෝත පරචිත්ත විඥානන පුබ්බේ නිවාස ඥාන සහ මේ නොයෙකුත් දේවල් වශයෙන් කල්පක 500ක් විතර බලන්න තිබුණා. ඉර්ධිද ඥාන අහසින් යාමේ හැකියාව ආදී කොට ඇති. මේවා කාට කොපමණ තිබුණාද කියලා මේ පැහැදිලි නෑ. නමුත් ඒවයි උපදවගත්ත යම් අය හිටියා. ඒ තුලින් ඔවුන්ට අර පස් දොරට ගැටෙන විට උපදින්නා වූ දුක් දෙන හැඟීම් වලින් මගහැරෙන්න ලැබුණ බැවින් එය සදාකාලිකයි කියලා හිතුණා. එතකොට ජීවිතය සදාකාලිකයි කියලා හිතනවා, දිව්‍ය ලෝකේ සදාකාලිකයි කියලා හිතනවා. මේ තුලින් ඒ ඉන්න තත්වයෙන් ඔවුන් කාලක්‍රියා කරනවා. එතකොට ඔවුන් මේ ලබලා තිබෙන සදාකාලික විමුක්තියක් කියලා ඒකෙහි ඇල්මක් ඇති කරගන්නවා. මේකත් අන්තිමට භව දිට්ඨිය. ඒක අපට කියන්නේ උද්දම් භාගී භවගාමී. භවගාමීත්වයේ බුදුදහම විග්‍රහ කරන්නේ ඕරම් භාගී උද්දම් භාගී භවගාමී කියලා. එතකොට පාපේ සහ පින තුළ කාමදුගතිය සුගතිය තුළ භවගාමීත්වය, ලෞකික රූපාවචර අරූපාවචර ධාන තුළ උද්දම් භාගිය තුළ භවගාමීත්වය. එතකොට මේ ඔක්කොම තමයි මේ භව දිට්ඨි කියන්නේ. අතක තියාගන්න. එන බුදුවරුන්ගේ ඉගැන්වීමකින් හේතුඵල ධර්මයේ තේරුම් නොගෙන යන්න ගියොත් ඔය මගේ තරුණ කාලේ අදාළ නැතත් ඔය ලැබුණාම කියවපු තියෙනවා මන්ත්‍ර පොත්පත් කියලා කොටසක්. මන්ත්‍ර ගුරුකම් කරන්න ඉගෙන ගත්තත් නෙමෙයි කළෙත් නෑ. නමුත් අර මේ අතට හම්බ වෙන ඕනෑම පොතපතක් ඩීමන් ආනන්දගේ නවකතාවල පටන් පිටු 72 කියවපු කෙනෙක්නේ. ඒ නිසා ඒවත් නිදන් අදුල පවා කියවලා තියෙනවා ඒ කාලේ අගයන් නැති වුණාට. දැන් කොහෙද දන්නේ නැහැ කියවපු එක. එතකොට ඒකේ පෙන්නනවානේ මේ මන්ත්‍ර ගුරුකම් වල තියෙනවා වැරදුනොත් වරදී කියලා වරහන් ඇතුලේ අගට දාලා. ඉතින් මම එහෙම මන්ත්‍ර ගුරුකම් කරන් ගිහින් වැරදුන අයගේ පවුල් පිළිබඳවත් දන්නවා. එතකොට මෙන්න මේ අයට මේ පාරේ වැරදුනොත් වරදී කියන එක තේරෙන්නේ නැහැ. ඔය භවදිට්ඨිය තුළ වැරදුනොත් වරදී. නමුත් තථාගතයන් වහන්සේ ලිකල වදාලා වූ ඔය භවවිභවි දෙකට මැදින් යම් කිසි පාරක් මම පැහැදිලි කරන්න කල්පනා කරනවානේ. ඒකේ ඔය වැරදුනොත් වරදී කියන එක එහෙම නැහැ. ඒ තරමට ඒක අපි කියන්නේ පාර ක්ලියර් කියලා පිරිසිදුයි, මාර්ගය පැහැදිලියි. දැන් මම එක පැත්තක් පැහැදිලි කළා. අනිත් පැත්ත බරපතල සංඛ්‍යාවක් නැති වුණාට ඒකේ අයත් ඉන්නවා. දැන් මෙන්න මේ විදිහට බොහෝ දෙනෙක් අහුවෙන්නේ මේ පින්පව් විපාක විශ්වාසය තුළ දසවස්තුක සම්මාදිට්ඨිය තුළ භව දිට්ඨියකට. ඔවුනුත් ඉන්නවා, ඔවුන්ට භව ගමනකුත් තියෙනවා, විපාකත් තියෙනවා. එහෙනම් නැද්ද කියලා හයි නෑ. ඒක තුළ පවතිනා වූ මුලාවක් තමයි ඔබට මේ පැවැත්ම හදලා දෙන්නේ. ඒ මුලාව බුදු සමය වශයෙන් පිළිගන්න සිද්ධ වෙලා තියෙනවා අවුරුදු 700ක් තිස්සේ. ඉතින් ඒක තමයි මෙතන ලොකුම ඛේදවාචකය. එහෙනම් අපි වැරදිද කියලා අහන්න හදනවා. නමුත් ඔබේ ඉගැන්වීම් වලට අනුව ගන්න මේ සමය බුදු සමය තුළ තිබුණානේ මාර්ගඵල පිළිවිලින් ලැබීම නිවීම කියලා එකක්. ඒ අර ඔය දිට්ටි දෙකට අහු වෙන්නේ නැති පාරනේ. ඉතින් ඒක අතුරුදහන් වුණ බවටනේ මේ මතමතාන්තර පැවතින්නේ සිවස් ගණනක් තිස්සේ. අන්න ඒ මග අතුරුදහන් වුණා කියන එකේ තේරුම තථාගතයන් වහන්සේ වදාළ මැදුම් පිළිවෙත නැත්නම් මේ දෙකට අහු නොවන පාර අතුරුදහන් වීම තුළින් යලිත් වතාවක් බුදු සමයත් භව දිට්ඨියට අහු වුණා. ඉන්පසු වුන් සසරේ ඉදිරියට යන්න අනාගත බුදුවරයෙක් දකින්න
එදාට සත්‍ය අවබෝධ කරගන්න යන්න පාරක්, සසරේ ඇවිදින්න පාරක්. අටමහා කුසල්, දසමහා කුසල්, කඨිනානිසංස ආදී සේරම තුල ඊට පස්සේ සසර ඇවිදින්න, සසරේ සැප ලබන්න පාරක නෙවෙයිද මේ ඉන්නේ. හරි වගේ පෙනුනට. අනිත් එක ගනිමු. බැලුවාම ඉතින් මේ කයක් මව්පියන් හදනවා, ජීවිතාවසානයේ ජීවත් වෙනවා, පොළොවට පස් වෙනවා. ආය ආදාහනේ භූම දානය කරපුවාම පොළොවට එකතු වෙනවා, කොහොවත් යන්නේ නැහැනේ කවුරුත්. සිත පිළිබඳ විග්‍රහයක් තේරෙන්නේ නැහැ. සිත පිළිබඳ විග්‍රහයක් ඔවුන්ට තබා මේ බුදු සමය සඳහන් පරිදි වෙනත් ආගම් වලවත් නැතිකොට කය සිත දෙකට බෙදා සිත පිළිබඳ ගැඹුරු විග්‍රහයක් නැහැ. ආත්මයක් වශයෙන් තමයි උන් විග්‍රහ කරන්නේ. මේ නිසා අම්මා තාත්තා නිසා ඇති වුණා, කෑවා බිව්වා පොළොවට පස් වුණා, ඉවරයි, ඉන් එහාට නැහැ. එහෙම නැත්නම් තවත් විදිහකට තියෙනවා ඔක. කෙහෙල් ගහ පීදුනා, කෙහෙල් ගහ ඊට පස්සේ ආයේ කෙහෙල් ගහ පීදලා මැරුණාම ඉවරයිනේ. පැල හැදෙනවා. ඒක තමයි පුනර්භවය. දරුවෝ හැදෙන එක තමයි පුනර්භවය. කෙහෙල් ගහෙන් පැල හැදෙනවා වගේ අපි දරුවෝ හදනවා. දරුවෝ ජීවත් වෙයි, අපි ආයේ මෙහෙ එන්නේ නැහැ. ඔය මට විද්වතෙක් කියපු කතාවක්මයි මම ඔය කියන්නේ. ඔය ඔහුගේ පුනර්භවයේ හැටි. එතකොට ආයේ මොකක්වත් අමුතුවෙන් ආගමක් ඕනෙත් නැහැ. කාලා බීලා ජීවත් වෙන එක විතරයි තියෙන්නේ. හොඳින් හරි නරකින් හරි. හොඳින් ජීවත් වෙ යුතු කියන එකටත් මතය තියෙනවා අහු ළඟ. නමුත් එතනින් එහාට ආයේ හොයන්න දෙයක් නැහැ. ස්වභාවයෙන්ම ජීවිතේ ලැබුණා, ඉවරයි. එතකොට ඒකේ කර්ම විපාක විශ්වාසය නැමැති දිට්ඨියක් නැහැ. එතකොට ඒක සියල්ල මරණින් හමාරයි. ඒ වගේ මේකේ තව පැත්තකුත් තියෙනවා. මේ දුක තියෙන්නේ කයක් තියෙන නිසා, කයෙන් බින්දහස් වුනහම මරණින් එහා පැත්තේ දුකක් නැතිවීමක් තියෙනවා. ලෝකේ තියෙන රටවල් වලත් වර්තමානයේ තරුණ පරපුර තුලත් මෝදු වෙමින් එනවා නිරාගමික කියලා දෘෂ්ටියක්. නිරාගමික කියන එකේ තේරුම ආගමකට සම්බන්ධ නැති කියන එක. නමුත් අය ආගමකට සම්බන්ධ නැහැ කියන එකේ තේරුම ඔය ලංකාවේ පවතිනා වූ පූජනීය ස්ථානවල ඇදහිලි වලට යන්නේ නැහැ කියන එක. ඒ එකක් තුලත් ඔවුන්ට පෙනෙනවා වෙන්න පුළුවෙනි. ඇදහිලි විද විශ්වාසය ඇරුණාම ඊට වඩා එහාට දෙයක් ලැබෙන්නේ නැහැ කියලා. ඒ නිසා වෙන්නට පුළුවනි ඔවුන් එහෙම නිරාගමික වෙන්නේ. නමුත් ඔවුන් නිරාගමික වෙනවා කියන වචනේ මම විග්‍රහ කරන්නේ ඔවුන් එයින් සුරාවට සූද දුරාචාරයට කම්සෙප්ටටපත් වෙනවා නම් ඔවුන් නිරාගමික වෙලා නැහැ. මතක තියාගන්න. මේකට මම කෙටි අර්ථකථනයක් සපයන්නම් මේ ඉදිරියේදී පැහැදිලි කරන අර්ථයෙන් යුක්ත වෙලා. මෙහෙමයි පැහැදිලි කරන්න තියෙන්නේ. ආගමික කියන වචනේ තේරුම තම තමන්ගේ ආගම් වලට අදාළ පුදසිරිත් පවත්වන අදාළ පූජනීය ස්ථානට යන සහ එහි උගන්වා තිබෙන වෘතයන්. දැන් බෞද්ධයින්ට නම් පංචශීලය, එහෙම නැත්නම් පොයට අටශීලය, පන්සල් යාම, වෙසක් පොසොන් උත්සව පැවැත්වීම, එතකොට ආගමික. ඒ වගේ නිවාඩු දෙන නිවාඩු ගන්න එක. ඒ වගේ අනිත් ආගම් වලටත් රජයේ නිවාඩු සමග අවුරුද්ද පුරා යම් දින තියෙනවා. මේවා ස්මරණ එක තමයි ආගමික ජීවිතය කියලා කියන්නේ. සැබවින් ගත් කල මේවා යම්කිසි සමානතාවයක් තියෙනවා. දිනවක් වාන වෙනස් වුණාට ඔවුනොන්ට අගයක් තිබුණාට අනිත් අයට අගේ නැති වුණාට ඒක මම දකින්නේ සමාන බවක්. මේක ආගමික ජීවිතය කියලා මේකෙන් වැඩක් නැහැ කියලා සුරාවට දුරාචාරයට වැටෙන්න නම් එපා. එතකොට නිරාගමික නෙවෙයි කාලකන්ණි ජීවිතේ ආපහු වැටෙන්නේ උච්ඡේද දෘෂ්ටියට. නැත්නම් මනුස්සකම ලබාගත් මනුස්සකමේ දියුණුව පරිශ්‍රණය කරන්න බැරි වෙලා, පරිශ්‍රණයෙන් දියුණු කරගන්න බැරි වෙලා ලත්තන ලොප් වීම. මීට වඩා ගැඹුරු ආගමික ජීවිතයක් තියෙනවා. ඔය සමස්ත සමාජයේටම. එතනදී ඔය ආගමික චරිත විවේචනට ලක් කරන්න හෝ පහර ගන්න අවශ්‍ය නැහැ. නමුත් බුදු සමය තුළ ලෝකේ ඉන්න ඕන කෙනෙකුට සොකී ඔය ආගමික ලාංඡනය තබාගත්තට කමක් නැහැ. ඕකට පහර ගහන්න හෝ මාරු කරන්න ඕන නැහැ. බුදු සමයේ පෙන්වන ආගමික ජීවිතය ඊට වඩා ගැඹුරුයි. අන්න ඒ ආගමික ජීවිතයට එන්න ඔබ බෞද්ධ ලේබලයක් පැලඳුවේ ගත්ත නැතුවට හෝ පූජනීය ස්ථානට නොගියට කාර්යයකුත් නැහැ මම අකමැති නම්. නමුත් මේ මේන් කියන නිරාගමික ජීවිතයට එන්න වෙනවා. මොකක්ද ඒ නිරාගමිකය කියන්නේ? මේ සමාජයේ ජීවත් වෙනකොට පවතිනවා ඔබේ
සිත විසින් ඔබ මෙහෙවන වැරදි පාරවල් 4ක්. ඡන්දාගතින් ගච්ඡති, දේශාගතින් ගච්ඡති, බයාගතින් ගච්ඡති, මෝහාගතින් ගච්ඡති. ඡන්දයෙන්, දේශයෙන්, බයෙන්, මෝහයෙන් ඔබ නොමග යනවා. එතකොට නිරාගමික වුණාට වැඩක් නැහැ, ආයෙත් පාපගාමී. මෙන්න මේ ඔබව පාලනය කරන්නා වූ අගතිගාමී බලවේග ඔබට මර්ධනය කරන්න, විනාශ කරගන්න පුළුවන්. එතකොට තව ටිකක් එහාට ගත්තොත් එහෙම මේකේ මූල තත්වයන් ධර්මයේ සඳහන් කරන්නේ ලෝභ දේශ මෝහ කියලා. එතකොට ඔබ ලෝභ දේශ මෝහ විසින් පාලනය කරන්නේ. ඒකයි අගතිගාමී කියලා කියන්නේ. අන ලෝකේ ජීවත් වෙනකොට ලෝභය විසින්, ද්වේෂය විසින්, මෝහය විසින් ඔබ පාලනය කරන්නේ නැත්නම් ඔබට ලෝභක්කය, දේශක්කය, මෝහක්කය කියන තැන ඉඳලා ජීවත් වෙන්න පුළුවන් නම් ඒ තමයි බුදු සමයේ පෙන්වන ස්ත්‍රියට, පුරුෂයාට, ගිහියාට, පැවිද්දාට හැම දෙනාටම උගන්වනු ලබන ගැඹුරු ආගමික ජීවිතය. එතකොට චාරිත්‍ර වාරිත්‍ර අතහැරෙන්නෙත් නැහැ. ඇඳුම වැදගත් වෙන්නේ නැහැ. ඇඳුම කොහොමත් ඉතින් මේ සමාජයේ මේ සකස් කරලා තියෙන ආකාරයක් නේ. ආවරණය සහිත ඇඳුමකින් ඉන්න ඕන. අර ආදිවාසීන්ගේ යුගයේ වගේ කොලාතු ඇඳගෙන ඉන්නත් බෑ. එහෙම නැත්නම් නිර්වතින්නෙත් නැහැ. ශරීරයේ ආවරණය යුතු තැන් වැසෙන්නට, එහෙම නැත්නම් වැස්සෙන් සුළඟෙන් ආරක්ෂා වෙන්න කියලා නෙමෙයි ඇඳුම් පරිහරණය කරනවා කියලා එහි යථා තත්ත්වය විග්‍රහ කරන්නේ ප්‍රත්‍යවේක්ෂාවේදී. ඒ නිසා වත්මන් නිරාගමික ප්‍රවණතාවය කාමයන් විඳින්නට නම් සීමාවකින්තරව ඒක නිරාගමික නෙමෙයි, තිරිසන් ප්‍රතිපදාවට වැටෙනවා. ඊට මත්තෙන් ඒක තේරුම් ගන්න. නිරාගමික කියන එකේ එහෙම වැරදි පැත්තට වැටෙන්නේ නැතුව ඔය ආගමික ලේබලය ඉපලඳවා ගත්තේ නැතුවට මෙන්න මේ தત્ත්වේ මේ ජීවිතය ගත කරන්න පුළුවන් ඕනෑම ඇඳුමක් තුළ, ඕනෑම රැකියාවක් තුළ යහපත් මිනිස්සෙකුට. ඒක තමයි මම දකින්න බුදු සමයේ ත්‍රිපිටකයේ සුළු සඳහන් සැබෑ ආගමික ජීවිතය. මෙන්න මේ ආගමික ජීවිතයට ගත්තම මිනිස්සයෝ අනාගතේ නෙමෙයි අද හැදෙන්නේ. අද හැදෙනවා කියන එකේ තේරුම මේ තියෙන සම්පත් සාධාරණ ආකාරයෙන් භුක්ති විඳින්නට, බෙදී යන්නට සහ ඔවුනොවුන් මේ සමාජයට හානියක් නොකරන පුද්ගලයන් බවට පත්වීමෙන් තුළින් ඔවුන්ගේ අභිවෘද්ධිය සමග සමාජයටත් පිළිලක් නොවන තැනට ගේන්න පුළුවන්. නිසා ගැඹුරු ඉගැන්වීමකින් තොර උඩින් පල්ලෙන් අතකා බලා ආගම සිරිත් අතහර සුරාවට, සූදුවට, දුරාචාරයට ලොල්වීම නිරාගමික ජීවිතය කියලා හිතන්න එපා. එතකොටත් ආයෙත් වැටෙන්නේ මේ පෙන්නපු උච්ඡේද දෘෂ්ටියට. දැන් මම ඔබට පැහැදිලි කළා සෑහෙන වෙලාවක් අරගෙන බුදුවරු පහළ නොවූ සමාජයේ මිනිසා විසින් මෙන්න මේ ආකාරයට Tamanට පේන මට්ටමින් සාස්වත උච්ඡේද දෘෂ්ටියකට අහු වෙනවා. සාස්වත භවදිට්ඨි විභව, සාස්වත භවදිට්ඨි විභව දිට්ඨි. භවය කාමරූප අරූප භවයේ ඇවිදින්නට ගිහින් භවයක් තියෙනවා, මමත් ඉන්නවා කියන දිට්ඨිය භව දිට්ඨිය. පොළොවට පස් වුණාම කය ඉවරයි, හිත අහසට යනවා, ඊට පස්සේ ආයෙ උපදින්න කෙනෙක් නැහැ. පුනර්භවය කියලා කියන්නේ දරුවෝ උපදින එක. කෙහෙල් ගහක් කෙහෙල් කන පීදිලා මැරුණාම ආයෙක කොහෙද මෙහෙ එන්නේ වගේ අපි ආයෙ මෙහෙ එන්නේ නැහැ කයෙන් පොළොවට පස් වුණාම. කයේ මම කියලා දිට්ඨියක් මට ඇත්තෙත් නැහැ. ඒ හින්දා අපට සක්කාය දිට්ඨිය නැහැ කියලාමත් කියනවා. ඒ සක්කාය දිට්ඨිය උන් විග්‍රහ කරන ආකාරයේ කයේ මම කියලා හැඟීමක් නැහැ කියලා. සක්කාය දිට්ඨිය පවා තේරුම් අරන් නැතුවනේ මේ විග්‍රහ කරන්නේ. මේ වගේ මේ බොළඳ නොගැඹුරු ඉගැන්වීම් වලටත් පිරිස රාශි කරනවා. රාශි වෙලා වුණුත් ඒ මතේ යන අය ඉන්නවා. ඇතැම් ඒ සඳහා ප්‍රශංසා ප්‍රශස්ති ගණන ගායන අයත් ඉන්නවා. ඉතින් ඔය මම ඔකට උදාහරණයක් වශයෙන් ගන්නේ යම්කිසි දේශපාලන ප්‍රවණතාවකින් අමනාපෙන් හෝ නොගැලපීම නිසා පිටපැන්නම වුන් තව නව මතයක් හදනවා. අපේ නිදහස් සමාජය තුළ නව මතයක් හදලා පක්ෂයක් ලියාපදිංචි කරන්න පුළුවනි. ඉන්නේ ලේකම් සභාපති භාණ්ඩාගාරික. ඒ නිසා ඒවට කියනවා ත්‍රිරෝධ රත පක්ෂ කියලා. නමුත් ඔවුනුත් කල්පනා කරන්නේ ඔවුන් බලයට આવොත් තමයි රට හදන්න පුළුවන් කියලා. ඒ කියන්නේ Taman හරි කියන එකනේ. අන්න ඒ වගේ මේ පුංචි පුංචි කණ්ඩායමනොත් Tamanගේ මත හරි කියලා කියනවා. මෙන්න මේ විදිහට බැලුවම තථාගතයන් වහන්සේගේ ගැන්වීම් සමාජගත නොවන, ඒ තුලින් සමාජය දැනුවත් නොවන මේ මිනිස් සමාජය හැම විටම දෘෂ්ටිකාන්තාරයක්. ඔවුනොන් දෘෂ්ටි වෙන සටන් වදිනවා. රට, ජාතිය, ආගම, ආගමික නිකාය මේවා දිනා ගන්න, බෙදා ගන්න සටන් වදිනවා.
දැන් මේ ඔක්කොටම කියන්න තියෙන වචනේ කුමක්ද? උබෝ අන්තේ උපගම්ම. තථාගතයන් වහන්සේ පැහැදිලි කරවා දාරන්නේ උබෝ අන්තේ අනුපගම්ම කියලානේ. නමුත් තථාගතයන් වහන්සේගේ ඉගැන්වීම් ලබා නොගත්තොත් තේරුම් නොගත්තොත් ඔවුන් උබෝ අන්තේ මේ අන්ත දෙකෙන් එකකට එළඹ මේ පොත් සඳහන් පරිදි භවදිට්ඨි සහ විභව දිට්ඨිය තුළින් භවගාමී. මේකට තව වචනයක් අපි එකතු කරගනිමු. නැත්තම් තේරෙන්නේ නැහැ. තථාගතයන් වහන්සේ වදාරන්නේ මේ මිනිස්සුන්ට සිදුවෙන මේ කටයුත්ත කරන්න ගියාම සිදුවෙන වරදක් සිදු වෙනවා චිත්තාභ්‍යන්තරයේ. ඒකට කියන්නේ ස උපාදානස්ස. උපාදාන සහිත වීම. අන්න එතකොට පව නරකයි, නමුත් උපාදාන වීම තවත් නරකයි. එතකොට භවගාමී වෙනවා. පින හොඳයි, උපාදාන වීම භව දිට්ඨියට අහු වීමක් වෙනවා. ධානසුවේ හොඳයි, නමුත් උපාදාන වීම තුළ භව දිට්ඨියට අහු වෙනවා. මෙන්න මේ විදිහට තේරුම් ගන්න ඊළඟ පියවරේදී පෘථග්ජන මට්ටමේදී පාපයත් භවගාමී, පිනත් භවගාමී, ධානයත් භවගාමී. භවගාමී කියන එකේ තේරුම භව දිට්ඨි. එතකොට තථාගතයන් වහන්සේගේ ගැන්වීමක් එතන එකතු කරගන්න මම පැහැදිලි කරන වච්චගොත්ත බමුණට දේශනා කළ කුතුහල ශාලා සූත්‍රයේ ස උපාදානස්සකෝ අහං වච්ච උත්පත්තිං පඤ්ඤාපේමි. මෙන්න මේ කාම භව රූප භවත්‍රයේහි යම් කෙනෙකුට ජන්මයක්, උත්පත්තියක්, පුනර්භවයක් ලැබෙනවා නම් ඊට අදාළ උපාදානය නිසා, උපාදාන සහිත බැවින්. අන්න මේ උපාදාන සහිත වීම භවගාමී මේක තමයි භව දිට්ඨි කියන්නේ. දැන් තථාගතයන් වහන්සේගේ ඉගැන්වීම තුළ විශේෂත්වයක් තිබුණානේ නොඅනුපාදානස්ස. උපාදාන රහිත වුණොත් එහෙනම් භව දිට්ඨියටයි විභව දිට්ඨියටයි දෙකටම අහු වෙන්නේ නැහැ. අන්න ඒ විදිහට උපෝවන්තේ අනුපගම මජ්ක්‍ධිමා පටිපදා කියන එක අපිට පාසලෙන් පොතපතෙන් විභාගවලට පාස් වීමෙන් ලැබෙන්නේ නැහැ. ඒ කොටස තමයි මම දකින්නේ තථාගතයන් වහන්සේ ලෝට හෙළි කරලා දාලා වූ මේ භව නිරෝධගාමී ප්‍රතිපදාව, නැත්නම් පඤ්ඤාවන්තස්ස අයං ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස කියනා වූ ප්‍රඥාවන්තයින් සඳහා දේශනා කළා වූ මේ කොටස කියන එක. අන්න ඔබට දැන් මේ දෙපැත්ත තේරුණා නම් සාමාන්‍යයෙන් ආහාර තියලා උගුලක් කටවලා තිනවා. උගුල දන්නේ නැති නිසා ආහාර ගන්නවනේ. අන්න ඒ වගේ ධාන විපාක, පුණ්‍ය විපාක කියලා ආහාරයක් තියෙනවා සසරේ සැප ලබා දෙන. මේ ආහාරයේ භුක්ති විඳින්න ගියාපුවම භවගාමී උගුලට අහු වෙනවා. ඔය ජාතක කතාවල තියෙන්නේ මේ අස්සන්න පාලලු කරන්න ආපු ගිරවුන් අල්ලන්න මන්දක් කටවලා තියෙනවායි කියලා. එතකොට මන්දට අහු වෙන්න නෙවෙයි යන්නේ ආහාර ගන්න. නමුත් ආහාර ගන්න ගියාම මන්දට අහු වෙනවා. අනේ විදිහට පෘථග්ජන භාවය තුළ පිපින හොඳ වුණත්, ධානය හොඳ වුණත් පෘථග්ජන භාවය තුළ අල්ලා ගැනීම නැමැති වරද තුළින් මන්දට අහු වෙනවා. භවගාමී මන්දට. ඒක කවුරු හදපු එකක්ද? මාරයා එළපු දැලක්. එනිසා මේ ලොවට එන සත්වයකට බාහිර ලෝකෙ තියෙන දේවල් හොඳයි මේවා භුක්ති විඳින්න කියලා දීලා මාරයා විසින් බිලි කොක්කකට දවුඩ ගන්නවා, තට්ටු කර ගන්නවා. බිලි කොක්ක කියන එකට අහුනහම ගැලවෙන්න බෑනේ. සංසාර බිලි කොක්කකට. දැන් ඉතින් ඒකේ එල්ලිලා ඉන්න ඕනනේ. වතුරේ නම් ඉන්නේ මැරෙන්නෙත් නෑ, නමුත් ගැලවෙන්නත් බෑ. අන්න ඒ වගේ මෙන්න මේ ගැඹුරු දර්ශනයකින් තොර සමාජයට මෙන්න මේ ආකාරයෙන් භවදිට්ඨි සහ විභවදිට්ඨි වලින් තොර පාරක් හමු වෙන්නේ නැහැ. දැන් ඔබ මේක තේරුම් ගත්තද? දැන් තථාගතයන් වහන්සේලා දේශනා කළ දේ තමයි මේ දෙකටම නොපැමිණ උභෝන්තේ අනුපගම මජ්ක්‍ධිමා පටිපදා. මුලින්ම හඳුන්වපු ගත්තේ. භවදිට්ඨියට අහු වෙලා භවගාමී වෙන්නත් බෑ. විභවදිට්ඨියට අහු වෙලා ඒකත් අන්තිමට මේ කාලකන්ණි වීමක් තමයි වෙන්නේ. වෙන්නත් බෑ. එහෙනම් කුමක්ද බුදු සමයෙන් පෙන්වන්නේ? සතෙක් ඉන්නවා ඔහු සසරේ යනවා කියලාද? ඔය වර්තමානයේ විග්‍රහ කිරීම තුළ සතෙක් ඉන්නවා, පව් පින් විපාක තියෙනවා, ඒ නිසා පව් කරන්න එපා, පින් විපාක කරපුවාම
ඒක පින් විපාක තියෙනවා. ඒක විපාක විඳින්න අපායක් තියෙනවා, දිව්‍ය ලෝකත් මේ මනුස්ස ලෝකත් තියෙනවා, දිව්‍ය ලෝකත් තියෙනවා. අන්න මේ ඔබ ඉන්නවා තියෙනවා කියන දෘෂ්ටිය තුල බුදු සමයේදී ඒ සදහම් යට වූ පසු භවගාමී බුදු සමය නැත්නම් සාස්වතවාදයට නැඹුරු වුණා වූ සාස්වතවාදයේ විසින් රවටා ගත්තා වූ සාස්වතවාදයේ විසින් ගිලගත්තා වූ භවගාමී බුදු සමය. තේරුම් ගැනීම ලේසි පහසු එකක් නෙවෙයි. වර්තමානයේ ජීවත් වෙන අය නෑ. ඔවුන් අනාගතේ ජීවත් වෙන්නේ. ඔවුන්ට ප්‍රජාප්පණය සහිත අනාගතයක්, සිහිනමවන අනාගතයක් තිබෙනවා. දැන් මේ දෙකට නොපැමිණ තථාගතයන් වහන්සේ මේක විග්‍රහ කළේ කොහොමද? ඕක විග්‍රහ කරනවා, ඔය භවදිට්ඨිය විග්‍රහ කරනවා. කොහොමද? පව් හේතුවල පව් ඵලය, පින් හේතුවල පින් ඵලය, ධාන හේතුවල ධාන ඵලය ඔබේ කය මෙහෙන් යනවා නෙවෙයි. හේතුව රැස් කළොත් හේතු පටිච්ච සම්භූතං. එනම් පව් හේතු උපාදානය කරගත්තාම සම්භූතං කාමදුගතියේ. පින් හේතු උපාදාන කරගත්තාම සම්භූතං කාමසුගතියේ. ධාන හේතු උපාදාන කරගත්තාම සම්භූතං රූපී අරූපී භවතල. හේතු බංගා නිරුජ්ජති. ඒ පදේ වළංගු නෑ නේද ඔබට? ඔබ ඉතින් හේතු බංගා ඔය වෙන බාහිර ලෝකේ තියෙන ඒවට කතා කර ඉඳීවි. හේතු නැත්නම් ඵලෙ නෑ කියලා. වතුරයි යටේ පොරහයි වතුරයි ජලයයි එකතු නැත්නම් පැලවෙන්නේ නෑ කියලා හරි. එහෙම නැත්නම් ඔය ගැටුමක් හටගත්තාම මේකේ ඵලය දැකලා ඒ හේතු එකතුනේ නැතුව නම් මේ හේතු වෙන්නේ නෑ කියලා හරි බාහිරට විග්‍රහ කරයි. භවගාමී උත්පත්තිය නැමැති ඵලය සඳහා ඔබ ජීවිතය තුළ එකතු කරගන්නා වූ භවගාමී හේතු වල ඵලයක් කරුණාම ඔබ කියන්නේ අස කරනාසේ දිවකය නම් ඒක පොළොවට පස්සේ රයින් එහාට යනවද? මේ ළඟදි මට කතා කරපු සිඟිත්තියක් මගෙන් ප්‍රශ්නයක් ඇහුවා. මට ප්‍රශ්නයක් තියෙනවා. මේ කොහොමද ඔය මරණයෙන් පස්සේ සුනකයෝ එහෙම වෙලා උපදින්නේ? ඔන්න ඒ කියන්නේ මේ කයම පුද්ගලයාම යනවා කියලා තමයි සිඟිති හිතට තේරෙන්නේ. ඔය ලංකාවේ පවතින ආගමික ග්‍රන්ථයකත් අප උපහාසයට ලක් කරනවානේ. පුනර්භවයේ තේරුම් ගත්තේ නැතුව. මේ අපිම ගිහින් සුනකයෝ වෙලා උපදිනවලු. එහෙම ඒගොල්ලොත් හිතන්නේ. ඉතින් මේවා ගැන කතා කරන්න ඔවුන්ගේ දැනුම මදි. ඔවුන් සිංහල දැනුම වැඩි දියුණු කරගන්න වෙනවා. එතකොට අපට ඕක පෙන්වන්න පුළුවන්. හේතුඵල වශයෙන්. ඒක මේ ඔවුන් කල්පනා කරන්නේ කය ආත්මයක්, ඒ ආත්මය සතා බවට පත් වෙනවායි කියලා. ඔවුන් මේ කය තුල සිදුවෙනා වූ ක්‍රියාකලාපයේ පවට පිනට ධානයට බෙදලා බරගෙන අනාගතය කියන්නේ පව් හේතුවේ පව් ඵලය, පින් හේතුවේ පින් ඵලය, ධාන හේතුවේ ධාන ඵල වශයෙන් හේතුඵල වශයෙන් දැක්කහම සතෙක් නම් යන්නේ නැහැ. නමුත් ගොයම් ගස මිය ගියා යනකොට බීජයක් රැස් කරලා මිය ගියාම ගොයම් ගහේ පැල වෙන්නේ නැහැ. නමුත් බීජය පැල දරනවානේ අනාගත පරම්පරාවට. බීජය නිසා නෙමෙයි ඊළඟ පරපුරක් හටගන්නේ. ඒ වගේ අතින් ඇල්ලිය හැකි බීජ නොවුනාට මිනිසා ජීවත් වෙනකොට චිත්තසංතානය තුළ රැස් කරනු ලබනවා පාප කර්ම බීජ, පුණ්‍ය කර්ම බීජ, ධාන කර්ම බීජ කියලා කර්ම බීජ වර්ග 3ක්. බීජ කියන පදේ පාවිච්චි කරන්නේම ද්‍රව්‍ය සංඛ්‍යාත හංගවන්න නෙමෙයි, ඵල හට ගන්න මුල් වෙනවා කියන එක පෙන්වන්න. එහෙනම් ජීවත් වෙන්න ගිහින් මේ බීජ රැස් කළොත් ඒ බීජ නිසා පැලවෙන එක තමයි කායස්ස බෙදෝ පරම්මරණා දුග්ගතින් උප්පජ්ජති සුග්ගතින් උප්පජ්ජති බ්‍රහ්ම සහවිතං උප්පජ්ජති කියලා කියන්නේ. හොඳයි. දැන් බලන්න. පාප කර්ම බීජ නැත්නම් ඒ ඵලය හමු වෙනවද? පුණ්‍ය කර්ම බීජ නැත්නම් ඒ ඵලය හමු වෙනවද? ධාන කර්ම බීජ නැතිනම් ඒ ඵලය හමු වෙනවද? ඒ නිසා පෘථග්ජන භාවයේ තුල පාප කර්ම බීජ රැස් කිරීමත්, පුණ්‍ය කර්ම බීජ රැස් කිරීමත්, ධාන කර්ම බීජ රැස් කිරීමත් එකට වඩා එකක් හොඳ වුණාට භවගාමී. සතතාගතෝ භව නිරෝධාය ධම්මං දේශේති. තථාගත බුදු පියාණන් වහන්සේ භව නිරෝධය පිණිස දේශනා කළ දහමක් තියෙනවා. මේකකවත් මේක තියෙනවද? අන්න අපි හොයන්න ඕන තථාගතයන් වහන්සේ දාහෙලි කළ අද අවබෝධයෙන් තොරව කතා කරන මේ භව නිරෝධගාමී පිළිවෙත ජීවිතයට යොදාගන්නේ කොහොමද?
නමුත් ඔබ මේ සාස්වතේ බැඳුනහම ඔබත් ඉන්නවා ඔබට මේ ලෞකික උරුම කරගන්නත් ඕන ඔබට මේ ආස්වාදය නැත්තම් වේදිත සුඛය ලොකුයි. වේදිත සුඛය ලොකුයි අවේදිත සුඛය ශූන්‍යයි ඔබට. ඔබේ දැක්මට අනුව. නමුත් වේදිත සුඛය තුල තමයි දුක් විඳින්න තියෙන්නේ. අවේදිත සුඛයක් කියන එකේ තේරුම සුඛයක් නෑ නෙමෙයි. විඳින්නා නැමැති මුලාව නෑ. එනිසා අපි එකට කියන්න තියෙන නිවීමක් ඇත නිවන සාක්ෂාත් වීමක් ඇත ලැබපු කෙනෙක් නැත කියලානේ. එහෙමයි අපි ඒක සාමාන්‍යයෙන් විග්‍රහ කරන්න ඕන. හරිම අමාරු දෙයක් ඔය බුදු සමයේ අසංකතේ විග්‍රහ කරන එක. මොකද ඒක මෙලොව ඵලයක් නෙමෙයිනේ. ලෞකික ඵලයක් නෙමෙයි. ඒක ලෝකෝත්තර ඵලයක්. නමුත් ඉතින් ඒකට යන්න අනුමාන ඥාන තියෙනවා. අනේ අනුමාන ඥාන ඔස්සේ ගියාපුවාම හිතා ගන්න පුළුවන්. දැන් ඔබට සිතට එන තරහ තියෙන බව තේරෙනවා. වෛරය තියෙන බව තේරෙනවා. එන නිසා මෙන්න මේ වගේ ආනාපානයේ හෝ තවත් මොකක් හරි සිත එක්තන් කරන පුරුද්දක් ඇති කරගත්තොත් ලෝභයට, ද්වේෂයට, මෝහයට දුණු තිබු සමාජයේ සංසුන් සිතක් තියෙනවා කියලා තේරෙනවා. ඒක තියෙනවද නැද්ද එතකොට? ඒක තියෙනවානේ. නමුත් ඒක හැබැයි බුදුන් වහන්සේ වදාළ මේ සංසිඳුන සිත නෙමෙයි. ඒක ආයතනයක්. නමුත් ඒ අනුමාන ඥාණයෙන් එහෙම එකක් තියෙනවා කියලා තේරුණාම දැන් තථාගතයන් වහන්සේ දේශනා කරපු සූත්‍රයක් තියෙනවානේ. නූපන් නොහටගත් හේතුවකින් නොහටගත් එය ඇත්තේ. ඔය බුදුන් වහන්සේ වදාළා වූ ලෝකෝත්තර සුවය කියන එක පිළිබඳ උන්වහන්සේ වදාරලා දේ. මහණෙනි එය නැත්නම් මේ මිනිස්සුන්ට මේ ලෝකයේ තියෙන දුක් වලින් මිදීමක් නැත්තේ. එය ඇති නිසා දුකින් මිදීමක් ඇත. ඒ නිසා මේක දුකින් මිදීමක් නේ. එතකොට මේකෙදී අර ලෝකේ පෙරනවා කියලා හිතාගෙන දුවන්න පටන් ගත්ත එක වගේ මම ලෑස්ති වෙලා මම හදාගෙන සසර ඇවිදින්න හදාගත්ත වෙනුවට මම හොයලා බලන්න. එතකොට මම යනු නිත්‍ය සත්‍ය සදාකාලික දෙයක්ද ඒක සක්කාය දිට්ඨියක්ද කියලා තේරෙනකොට දිට්ඨිය කියන්නේ මොකද්ද? මුලාවක් නේ. ඉතින් මුලාව හදාගෙන සසර යන්න හදනවට වඩා මුලාව ආපහු ගිහින් බලලා තේරුම් ගන්නකො. මොකද වෙන්නේ කියලා. ඉතින් එතකොට අර ඇතමුන් පැහැදිලි කරන පාදී මේ කය පොළොවට පස් වෙනවා මේ කය මම කියලා කෙනෙක් නෑ කියලා හරි. ඒක 32කට බෙදපුවාම 32කින් එකක් පාසා බෙදලා බලුවම මම කියලා කෙනෙක් නෑ කියලා හරි බැලුවට ඒක නොගැඹුරු ඉගැන්වීම. තථාගතයන් වහන්සේ මම පෙන්ලා තින්නේ කොතනද කියලා ඔබ දැන් අහලා තියෙනව නේද? ඔය පඨම සහ ဒုတိ ය අසුතවන්ත සූත්‍රවල මම විග්‍රහ කරනවා වෙලාවකට අසුතව පුතග්ජනයාට කය දිරා යන බැවින් කය ලෙඩ වෙන බැවින් ඒකෙන් මිදීමක් ඕනේ. ඌ කැමති ඒකෙන් මිදෙන්න. ඔවුන්. නමුත් අවුරුදු 60ක් 70ක් කය තියෙනවා පේන නිසා කයේ කෙනෙක් ඉන්නවා කියලා ගත්තත් කමක් නැහැ කියලා තියෙනවා. ඒකේ සාධාරණයක් තියෙන නිසා. නමුත් තථාගතයන් වහන්සේ වදාරනවා ඒ කය තුල පවතිනා වූ ඉති මනෝ ඉති චිත්ත ඉති විඥානං මනස හෝ සිත විඤ්ඤා එයට එන දේ මම කොට ගත්ත මුලාවෙන් මිදෙන්න අර සාස්වත උච්ඡේද දුෂ්ටික වාදීන්ට කාටවත් බෑ. එයට එන දේනේ මම කොට අරන් තියෙන්නේ. එතකොට මොකක්ද ඒක? අසුත පුතග්ජනයා සිතට එන දේ. සිත යන්න වඳුරෙක් නැත්නම් අත්ෙන් අත්තට පැන යන සත්වෙක් එක අත්තක් අතහැර තව අත්තක් අල්ලා ගන්නාසේ සිතින් සිතට යන ගමනක් කරුණාම ඒකට මුල් අත්තේ නෑ දැන් ඊළඟ අත්තේ. ඒ විදිහට. අන්න ඒ විදිහට මේ සිතින් සිතට යන ගමනක් නේ පවතින්නේ මේකේ. අන්න පෘථග්ජනයාට මේ සිතට එන දෙය කයන්න යන්න මම නොවත් නොව මයන්න මමත් නොව සිතට එන දේ අල්ලා ගැනීමෙන් හැදෙන එක සක්කාය දිට්ඨියවත් මම බව තේරුම් ගන්න සාස්වතවාදය තුළ උච්ඡේදවාදය තුළ උගන්වන්නේ නැහැ. අපේ බුදුදහමේ පොත්පත්වල පවා වචනේ තිබුණට පැහැදිලි වෙන්නේ නැහැ. ඒ නිසා පවත් පිනක් ධානයත් උපාදානය තුළ සක්කාය සමුදය ගාමිනී ප්‍රතිපදාවමයි. සක්කායංචෝ වික්ඛවේ දේසිස්සාමි සක්කාය සමුදයංච. නමුත් බුදුන් වහන්සේ සක්කාය නිරෝධගාමී ප්‍රතිපදාව. මේ රූප වේදනා සංඥා සංකාර නම් වූ සක්කාය මම කොට ගැනීමෙන් මිදෙන ප්‍රතිපදාවට නෙමේ හේතුඵල න්යාමයේ කියන්නේ.
මැදුම් පිළිවෙත කියලා කියන්නේ. අන්න එතකොට ඔබ මේ රටේ පවතිනා වූ මේ පැහැදිලිව වශයෙන් පෙන්වනු ලබන්නා වූ යත් කිසියම් ආකාරයක අන්තයක් තියෙනවා කියලා තේරුම් අරගෙන සක්කාය මනාව තේරුම් ගන්න වෙනවා. එතකොට සක්කාය කියන පදයට මේ කය කියන අර්ථය ගන්න එපා. කයන්න යන්න මම මයන්න මම කියන ගන්න එපා. සක්කාය පහළ වෙන්නේ කය නෙවෙයි. සක්කාය පහළ වෙන්නේ ඇසේ කනේ නාසයේ දිවේ කයේ දොරවල් හයේ සහ මනෝද්වාරයේ ඒ මොහොතට ගන්නා වූ අරමුණ තුල. අරමුණට කියනවා අරමුණ රූපේ නම් අරමුණ ශබ්දේ නම් අරමුණ ගන්ධේ නම් ඒ රූප අරමුණ මුල්කට ගත්ත ඒ ශබ්ද අරමුණ මුල්කට ගත්ත ඒ ගන්ධ අරමුණ මුල්කට ගත්ත විඳීමට වේදනාව වශයෙන්ොත් ඒ දෙක හැඳිනීමට සංඥාව වශයෙන්ොත් ඒ තුනට අනුව අගයන් එකතු කිරීමට සංකාරයේ වශයෙන්ොත් මේ හතරේ ක්‍රියාකාරීත්වය විශේෂයෙන් දැන ගැනීමට විඥාන වශයෙන්ොත් මේකට සක්කාය කියනවා. පැහැදිලිව සක්කාය පංචස්කන්ධය. නමුත් සමුදය ගාමනේදී සක්කාය දිට්ඨි කියන්නේ මෙන්න මේ දැන් සක්කාය කියන්නේ උපාදානස්කන්ධය ඇති කරන ස්කන්ධ පහට කියලා වේදල්ල සූත්‍රයේ පෙන්නනවා. ඒකට එන දේ මම කොට ගැනීම සක්කාය දිට්ඨියයි කොහොම පංචස්කන්ධයට මොනවද එන්නේ? රූපේනවා, ශබ්දේනවා, ගන්ධේනවා, රසේනවා, රූප තණ්හා, ශබ්ද තණ්හා, තණ්හා එනවා, ලෝභේනවා, දෝෂේනවා, මෝහේනවා, පවේනවා, පිනේනවා, ධානේනවා. දැන් මේ එන එක නේද මම වෙන්නේ අල්ලා ගැනීමෙන්. දැන් උපාදානයෙන් මම හැදෙනවා, මම හැදුනහම උපාදානය වෙනවා. ඒක නේද දිට්ඨි කියලා කියන්නේ. දැන් තේරෙනවද භව දිට්ඨි සහ විභව දිට්ඨි? ඒක පැහැදිලි කරන්න වෙන්නේ පංච උපාදානස්කන්ධය තුල. එතකොට දිට්ඨි පැහැදිලි කිරීමේදී අර උපාදානස්කන්ධ කියන එක තමයි දිට්ඨි. අන්න දැන් මේක තුල මේක පහළ වෙන එක නවත්තන්න බෑ ජීවිතේ. නමුත් මේ මඤ්ඤමානය මමත්වෙන් ගැනීම මම හඳුනාගත්තාම මම යන්න තියෙන දෙයක් නෙමේ. Taman ඒකේ ඇලීම ගැටීම තුළ හදාගන්නා වූ මුලාවක් නේද කියලා තේරෙනකොට. දැන් මඤ්ඤමානය වෙනුවට අමඤ්ඤමානය තේරුම් ගැනීමට හේතුඵල වෙනුවට හේතු නිරෝධයෙන් ඵල නිරෝධය තේරුම් ගැනීමට තරම් ඔබේ ඇස යොමු වෙනවා. දැන් එතකොට පාප කර්මය හෝ පුණ්‍ය කර්මය හෝ ධාන කර්මය හෝ උපාදානය තුළ රැස් කළොත් සෝපාදානස්සකෝ අහං වච්ච උත්පන්තිම් පඤ්ඤාපේමි. නොඅනුපාදානස්ස මේ මොහත උපාදානයේ කොට අවසන් වීම වෙනුවට උපාදානෙන් මිදීම මුල් කොටගත් ප්‍රතිපදාවේ උපාදානයේ කොට අවසන් වීම ඒ හේතු වල ඵලයයි. පාප හේතුයේ ඵලයයි, පුණ්‍ය හේතුයේ ඵලයයි, ධාන හේතුයේ ඵලයයි. කන්නං කන්න විපාකං, සුක්ඛං සුක්ඛ විපාකං, කන්න සුක්ඛං කන්න සුක්ඛ විපාකං බුදුන් වහන්සේ විග්‍රහ කළාට සාස්වත දෘෂ්ටිය තුල නේද? නමුත් ඒ මෙදෙන්ට තථාගතයන් වහන්සේ අකන්නං අසුකං අකන්න අසුක්ඛ විපාකං කම්මක්ඛයා සංවත්තති අන්න බුදුදහමේ මැදුම් පිළිවෙත. අන්න ආගමික ජීවිතේ. ඉතින් මෙතෙන්ට එන්න අවශ්‍ය දැනුමෙන් පෝෂණය කිරීම තුළ තමයි අපේ මේ පන්සලට වෙලා තනියෙන් ඉන්නේ නැතිව අපේ වැඩක් කරගන්න තියෙන විවේකයෙන් විශාල ප්‍රමාණයක් ඔබ වෙනුවෙන් කරලා මාධ්‍ය ඔස්සේ ඔබට විවෘත වෙමින් මේ පැහැදිලි කරන්න හදන්නේ අපට පෞද්ගලිකව යමක් ලබා ගන්න දෙයක් නෙමෙයි. මේ ලබාගත් මිනිසාට මේ රටක් තුළ ජීවත් වෙන විට අවුල්යෝල් බහුල වෙමින් හැම විටම රට වර්තමානයේ පරිලාහ නිරයක් බවට පත් කරගනිමින් වාද විවාද කලකෝලාහල විරෝධතා ව්‍යාපාරය වුණා වෙන මොකවත් පේන්නේ නැහැ මාධ්‍යවල. ආහාර ටිකක් හොයාගෙන දරුවන් පෝෂණය කරගෙන අවුලක් වේවුලක් නැතුව සංසුන් ජීවිතයක් ගත කරන්න පුළුවන්. ලදදීන් සෑහීමටපත් වීම කියන එකේ අර්ථය යටතේදී දරා ගන්න ශක්තියක් යටතේදී දැහැමි සමාජයක් හදන්න ඕන මලවුන්ගේ අතර නෙවෙයිනේ. අනාගත බුදුන් වහන්සේගේ ශාසනය උන්වහන්සේක හදාගත්තාවයි. එදාට එන අය. අපිට බුද්ධ පුත්‍රයන් වහන්සේලා වශයෙන් ඇහැ කන පියාගෙන ඉන්න බෑ ගෞතම ශාසනයේ මැදුම් පිළිවෙත මරා දාලා. ඒ නිසා මැදුම් පිළිවෙතේ හේතුඵල ධර්මයේ පැහැදිලි කරලා දීලා ඒක හොයන මිනිස්සුන්ට ලබාගත් ජීවිතය තුලම මේ ලෞකික සැපත බැහැර නොකර ලෝකෝත්තර සැපතත් හිමි කරලා දෙන්න අපට මේ කරුණ පැහැදිලි කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඔන්න අද මම මේ කරුණ දෙපැත්තකට විග්‍රහ කළා මේ භවදිට්ඨි විභවදිට්ඨි කියන එක
මේ දෙකේ ඉඳගෙන ආගමික ජීවිතය කිව්වට ඒක ඉතින් ලෞකික ආගමික ජීවිතයක් කරුණාම අධ්‍යාත්මිකයට හේතුඵල ඇරුණාම හේතු නිරෝධයෙන් ඵල නිරෝධය නැහැ. අන්න දැන් මේ தත්වයන්ට එනකොට මෙතන අපි ජීවත් වෙන්නේ මෞකසෙන් බිහි ජීවිත අවසානයේ දක්වා නෙමෙයි වර්තමාන මොහොත තුල. වර්තමාන තුල අපි ජීවත් වෙන්නේ ඒ ඇසෙන් කනෙන් නාසෙන් උපදින්නා වූ උපාදාන ස්කන්ධ පංචකය තුල. ඒ ස්කන්ධ පංචකයේ සතර පුරුද්දට පරණ පුරුද්දට වරදවා ගන්නවද? ඒ පරණ පුරුද්ද අතහැර දමා අලුතින් අපි සංසොන් වෙනවද? එතකොට අපට අර දිට්ඨිය වලින් මිදෙනවා. ඒකට එන දේ මමකට ගැනීම දිට්ඨිය නම් ඒක මමකට නොගන්නවාටනේ දිට්ඨිය කැඩෙනවා කියලා කියන්නේ. ආත්ම දෘෂ්ටිය කැඩෙනවා කියලා කියන්නේ එතකොට භවයෙන් භවයට හෝ ජීවිතයේ මුල ඉඳලා දක්වා වූ යන ආත්මයක් තියෙනවා කියන එක වෙනකොට මේක හේතුඵල. මේ හේතුන්ගේ ඵලයේ කර්ම විපාක කර්මක්ෂය කර හේතුන්ගේ තව ඵලයක් තියෙනවා ලෝකෝත්තර විපාක. මේ කර්ම විපාක වල මේ දුක් විපාක සියල්ල තියෙන අතර සැපතකුත් තියෙනවා 16න් එකක. නමුත් අර හේතු නිරෝධයෙන් ඵල නිරෝධේ විපාකයේ 16න් 15ක් තරම් විශාල සමග අවසානයක් ආරම්භයක් මුලක් මැගක් අගක් නැති බැවින් අසංකත කියලා කියනවා. එතකොට මම හිතන්නේ වටම ගිහින් ගෙට ආවා වගේ. එහෙමත් නැත්නම් අර වැරදිලා බේරෙන්නට මූදට පනින්න නැත්නම් ඉස්සරහට දුවන්න ගිහින් කොච්චර දීවත් ඉවරයක් නැති බව දැනගෙන ආපහු ඇවිදින් ගමන නිමා කරගත්තා වගේ ඔබ හිටපු තැනට එනවා. එතකොට ඔබට හේතු නිසා ඵල භවගාමී බව සහ හේතු නිරෝධයෙන් එකම භවයක්වත් යන්න නොවන බව තේරුම් ගන්න පුළුවන් වෙනවා. මෙන්න මේ තේරුම් ගැනීම දක්වා ඔබේ කරුණු පැහැදිලි කරගන්න වෙනවා. මේ අන්ත දෙකට අහු වුණ ලෝකයක් තමයි තියෙන්නේ මොන ආගමක් තුළ හිටියත්. ඒක අපිට පැහැදිලිව පෙනෙනවා. ඉතින් ඒ නිසා අපි මේ අපිව විශ්වාස කරන සහ අපිට සවන් දෙන සංසාරික පුරුද්දක් ඇති බෞද්ධ සමාජයේට මේ උභවන්තේ අනුපගම මජ්ක්‍ධිමා පටිපදා මේ දෙකෙන් මිදිලා අනුගමනීය ප්‍රතිපදාවක් තුළ ලබාගත් ජීවිතේ මීට වඩා උත්තරීතර තැනකට යන්න පාරක් තියෙනවා. Tamante එක කවුරුත් ලබා දෙන්නේ නැහැ. ඔබ ඒ වෙනුවෙන් ගෙනියන්නේ නැහැ. ඔබ අනුගමනය කරන්නෙක් බවට පත් වෙන්න වෙනවා. අනුගමනීය ප්‍රතිපදාවක් තුළ ඔබට ඔය ඔබේ සිතට ඇහැට එනකොට පේනවා කියලා පේන ලෝභය, දේශය, මෝහ, ඊර්ෂ්‍යාව ඒවනේ දැනට ඔබට තියෙන්නේ. ඒවා තියෙනකොට තමයි ලෝකෝත්තර සංසීම නැත්තේ. ඒවා නැති වුණ දවසට තේරෙවි ලෝකෝත්තර සංසීම ඔය දිගටම තියෙනවායි කියලා. එහෙමයි. මම කියන්නේ ඔය වලාකුල් තියෙනකොට වලාකුල් පේනවා යරුනම අහස පේන්නේ නැහැ කියලා. අහස පේන්නේ නැති වුණාට අහස නැතිද? නෑ අහස කියලා එකක් නැහැ කියලා තර්ක කරන්න එන්න එපා. මම උදාහරණයක් වශයෙන් ගන්නෙ. එතකොට වලාකුල් තිබියදී අහස නොපෙනෙනවා. එනමුත් අහස තිබෙනවනේ. වලාකුල් නැති වුණාම තිබුණ අහසමනේ පෙනෙන්නේ. එන වගේ යතහභූත ඥාන දර්ශනය කියන වචනයක් යටතේ තථාගතවරු මිනිසුන්ට ලබන්න පුළුවන් මිනිස් ජීවිතය තුළ ලබන්න පුළුවන් අහිමි නොවෙන්නා උත්තරීතර සැනසීමක් පැහැදිලි කරලා තිබෙනවා. මෙන්න මේ මග මේ දේ අත්පත් කරගන්නට මේ තැනටපත් වෙන්නට ඔබගේ දුර්වලකම් ඉවත් කර ගැනීම නැමැති මාර්ගයක හැදෙන්න වෙනවා. දුර්වලකම් තමයි ඒක වහලා තියෙන්නේ. ඒ නිසා ඒවට කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක, නීවරණ කියන විවිධ වචන පාවිච්චි කරනවා. ඒවායේ ප්‍රහාණය අරුණාම තව මොනවද ඔබට ලබන්න කියලා තියෙන්නේ? ප්‍රහාණය කරලා බලන්න ලැබෙයිද කියලා. මෙන්න මේ කරුණු තේරුම් ගනිමින් අදාළ මගට ප්‍රවිෂ්ඨ වීමට අනුග්‍රහක බවතුන් ඇතුළු ඔබට අද මේ මා පැහැදිලි කළා වූ සංගීත සූත්‍රයේ සඳහන් කළා වූ දෙකේ කාරණා තුළ පැහැදිලි කළා වූ භවදිට්ඨි සහ විභවදිට්ඨි වල තිබෙනා වූ මිත්‍යාව වටහා ගන්නට මෙම කරුණු පැහැදිලි කිරීම හේතු වාසනා වේවායි කියන ප්‍රාර්ථනය කරමින් මම අනුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. දායකත්වයේ දරනු ලබන්නේ වේරහැර ගොඩකවෙල පදිංචි නිලානී ලසන්තිකා මූණගම හා නිලූෂ දිල්රුක් ජයසේන දෙපළ විසින්. අරවණු අතර මට හිතෙන්නේ ඔබට උපන්දින ත්‍යාගයක් දීලා තියෙන කියලා. 2021 නොවැම්බර් මාස 9 වන දිනට 33 වන ජන්මදිනයේදී තිබෙන නිලානී ලසන්තිකා මහත්මියට සුබ උපන්දිනයක් සමග ආශිර්වාද සෙත් ප්‍රාර්ථනා කිරීම පිණිසත් 2021 ඔක්තෝබර් මාස 25 වන දිනට යෙදෙන 5 වන ජන්මදිනයේ යෙදුනා වූ සයාරා සඳසේනා දියණියට සුබ උපන්දිනයක් සමග අනාගතයට සුභාශිංසනය පිදීම පිණිසත් 2021 ඔක්තෝබර් මාස 3 වන දිනට දෙවන ජන්මදිනයේ යෙදුනා වූ බිමන් මෙත්සිලු පුතණුවන්ට සුබ උපන්දිනයක් සමග සුභ අනාගතයක් පැතීම පිණිසත් ඔන්න
මං කීක උපන්දින තෑග්ගක් දෙන්න කියලා බාර ගන්න. සුජීවත් සිටින දායකත්වයේ දරූ අයගේ මෑණියන් වන කඳන්ගොඩ පූර්ණමිත්තා මෙහෙණින් වහන්සේටත් නිදුක් නිරෝගී භව සහ චිරජීවනයේ උදා වේවා. මෙහෙණින් වහන්සේ කෙනෙක් වශයෙන් ඉන්න නිසා තවදුරටත් සදහම් මඟ ගැඹුරට වැටහෙවා කියලත් අපි ප්‍රාර්ථනා කරනවා. මොකද ඒ වෙනුවෙන් දැන් වෙන් වෙලා ඉන්නේ. සුජීවත්ව සිටින දෙපාර්ශ්වයේම දෙමව්පියන්ට හා සියලුම ඥාති මිත්‍රයන්ට නිදුක් නිරෝගී භව සහ දීර්ඝායු සම්පත් ලැබේවා. නිවැරදි නිවන් මඟ ලෝක සත්වයාට පැහැදිලි කර දෙන ගෞරවනීය දේශකයන් වහන්සේටද දේශක යතිවරයාණන් වහන්සේටත් නිදුක් නිරෝගී සම්පත් හා දීර්ඝායු සම්පත්තිය ලැබේවා. මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කරන රටවැසි ලෝවැසි සියලුම පින්වතුන්ටත් ලෝකවාසී සියලුම කොරෝනා රෝගීන්ටත් ඉක්මන් සුවය ලැබී මෙපිණිසත් රටදෑ වෙනුවෙන් දීපිදූ වීරවදාර රණවිරුවන්ට උපහාර සහ පින් අනුමෝදන් පිණිසත් මෙම උතුම් ධර්ම දේශනාවේ හේතු වාසනා වේවා. අලුතින් නැවත වතාවක් කියන්ට අවශ්‍ය නැහැ. උපන්දින සමරණ අයට සුබ උපන්දිනයක් සමග සුබ අනාගතයක් වේවා. අනුග්‍රහක බවතුන් ඇතුළු සවන් දුන් සැමට මේ කරුණ තේරුම් ගැනීම තුළින් වඩාත් යහපත් සමාජයක් බිහි කිරීම සඳහා අවශ්‍ය දැක්ම නිවැරදි කර ගනිමින් බුදු සමයෙන් පෙන්වන මේ උත්තරීතර සැනසුමට හිමිකම් කියන්න හේතු ආසනා වේවායි ප්‍රාර්ථනා කරගන්න. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ නිබ්බානං